හෙලෝ යාළුවනේ මං අද ඔයාලා හම්බෙන්නේ චැලෙන්ජ් එකක් අරගෙන. අපි බලමු මෙන්න මේ වගේ සමීකරණයක් විසඳන්නේ කොහොමද කියලා ඔයාලා. ඒ කියන්නේ මේ සමීකරණය දැක්වෙන්නේ අපිට තියෙන වර්ගජ ප්‍රකාශනයක් එක වර්ගජ ප්‍රකාශනයේ බලයක් විදිහට තවත් වර්ගජ ප්‍රකාශනයක් තියෙනවා. එහෙනම් අන්න ඒක සමාන වෙලා තියෙනවා එකට. අන්න මෙන්න මේ සමීකරණයෙන් x ගේ අගය අප බලමු කොහොමද හොයන්නේ කියලා. එහෙනම් ඔයාලා මේ වීඩියෝ එක නවත්තලා මේ ගාන උත්සාහ කරන්න බලන්න. මම එහෙනම් ඉස්සරහට යන්නම් මේ ගාන විසඳන්නේ කොහොමද කියලා බලමු. එහෙනම් මෙන්න මේ ගාන විසඳද්දී අපි ක්‍රම කියන්නේ විදි තුනකට විසඳන. ඒ කියන්නේ මෙන්න මේ එක ලැබෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. ක්‍රම විදි තුනක් තියෙනවා. ක්‍රම තුනක් විදි තුනක් කියලා ගන්න පුළුවන්. මෙන්න මේ එකට සමාන වෙන්න නම් මෙන්න මේ වර්ගජ ප්‍රකාශන වලට එන්න පුළුවන් අගයන් අපිට හිතා ගන්න පුළුවන් ක්‍රම එක ලැබෙන්න පුළුවන් කියලා හිතා ගන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. ඔන්න ඔය ක්‍රම තුන අපි ඉස්සෙල්ලා බලමු මොනවද කියලා. පළවෙනි ක්‍රමය බැලුවොත් පළවෙනි ක්‍රමය අපි මේ දන්නම එකක්. ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය කීයට සමාන වෙන්නේ? 1ට සමාන වෙනවා. අපි ඒක දන්නවා. ඕනම සංඛ්‍යාවක 100 බිඳුවෙනි බලය ගත්තත් 1යි. 50 බිඳුවෙනි බලය ගත්තත් 1යි. 1000 බිඳුවෙනි බලය ගත්තත් 1යි. එහෙනම් ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය ගත්තොත් 1යි. මේ y කියලා දක්වලා තියෙන්නේ මම මේ ඕනම අගයක් කියන එක. ඒ කියන්නේ ඕනම අගයක් වෙන්න පුළුවන්. ඒ ඕනම අගයක බිඳුවෙනි බලය එකක් වෙනවා. අන්න එනම් මෙන්න මේ අවස්ථාවට අනුව අපිට මෙන්න මේ වර්ගජ වර්ගජ ප්‍රකාශන දෙක මේ වර්ගජ ප්‍රකාශනය කියන්නේ පාදයේ විදියට තියෙන වර්ගජ ප්‍රකාශනය මොනගේ ගත්තා. ඒ කියන්නේ මේ y කියලා මම සංකේතවත් කරේ ඕනම අගයක්නේ. එහෙනම් මේ y ට ගැලපෙන්නේ මෙන්න මේ පාදයේ විදියට තියෙන වර්ගජ ප්‍රකාශනය. අන්නේ පාදයේ විදියට තියෙන වර්ගජ ප්‍රකාශනය මොනගේ ගත්තත් මෙන්න මේ බලය විදියට තියෙන වර්ගජ ප්‍රකාශනයේ බිඳුවක් වුණොත් මෙන්න ඒ අවස්ථාවේදී මේ සමීකරණය සත්‍ය වෙනවා. ඒ කියන්නේ මේ අගය එකක් වෙනවා. එකක් වෙනවා කියන්නේ මේ සමීකරණය දෙපැත්ත සමාන වෙනවා. ඒ කියන්නේ මේ සමීකරණය සත්‍ය වෙනවා. එහෙනම් මේ අවස්ථාවට අනුව අපිට මේ සමීකරණය විසඳ ගන්න පුළුවන්. දෙවෙනි අවස්ථාව බැලුවොත් දෙවෙනි අවස්ථාවේදී මෙන්න මේ පාදය ඒ කියන්නේ පාදය එකක් වෙලා එකේ ඕනම බලයක් අපි දන්නවා එකේ ඕනම බලයක් එකක් වෙනවා. ඒ කියන්නේ එකේ ඕනම බලයක් අගය කීයද? එකේ 100 ගත්තොත් එකේ 100 වෙනි බලය ගත්තොත් 1යි. එකේ 1000 වෙනි බලය ගත්තොත් 1යි. ඒ කියන්නේ එකේ මොන බලය ගත්තත් ඍණ බලයක් ගත්තත් 1යි. එකේ ඍණ 10 බලය ගත්තත් 1යි. එහෙනම් y ට මොනාගේ ලැබුණත් කියන මෙතන මම y කියලා දක්වලා තියෙන බලයනේ. බලය මොනාගේ වුණත් පාදය මෙන්න මේ පාදය එකක් වෙනවා නම් මේ පිළිතුර අපිට ලැබෙන්නේ එකක් විදිහට මොන බලය වුණත් එකයි. එහෙනම් අපිට අන්නේ අවස්ථාවට අනුවත් මේ සමීකරණය විසඳන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වර්ගජ ප්‍රකාශනය එකක් වෙලා මෙන්න මේ බලය විදිහට තියෙන වර්ගජ ප්‍රකාශනය මොනාගේ වුණත් මේ වර්ගජ ප්‍රකාශනය මොනාගේ වුණත් මෙන්න මේ පාදයේ විදියට තියෙන වර්ගජ ප්‍රකාශනය එකට සමාන වුණොත් මෙන්න මේ පිළිතුර එතනින් ලැබෙන පිළිතුර එකක් වෙනවා. ඒ කියන්නේ මේ සමීකරණය සත්‍ය වෙනවා මේ අවස්ථාවට අනුව. තව අවස්ථාවක් තියෙනවා. මේ අවස්ථා දෙක අපිට හිතුණත් මෙන්න මේ අවස්ථාව අපි ගොඩක් දුරට මේ වගේ සමීකරණ විශ්ලේෂණ ගන්න. ඒක තමයි අපි හිතන්න ඕන. මෙන්න ඍණ එකේ ඉරට්ටේ බලයක් සැලකුවොත් ඍණ එකේ ඕනෑම ඉරට්ටේ බලයක් සැලකුවොත් අන්න එතන එන්නේ අපිට ධන එක කියන පිළිතුර. ඍණ එකේ ඕනෑම ඉරට්ටේ බලයක් සැලකුවොත් අපිට එන්නේ මේ ධන එක. ඍණ එකේ ඉරට්ටේ බලයක් සැලකුවොත් එතනින් එන්නේ අපිට ධන එක. එහෙනම් අපි පොඩ්ඩක් තව ඉස්සරහට යන් මෙන්න මේ අවස්ථාවට අනුව අපි මේ සමීකරණය විසඳන්න බලමු. දැන් මේ පළවෙනි අවස්ථාවට අනුව මොකද්ද වෙන්න ඕන? මේ පාදය මොනාගේ වුණත් බලය
බිඳුවක් වුණොත් මේක එකක් වෙනෝනේ. ඒ අවස්ථාවනේ පළවෙනි අවස්ථාවේ. එහෙනම් මෙන්න මේක බිඳුවට සමාන කරොත් මේක බිඳුවට සමාන වෙන අවස්ථාව සැලකුවොත් අන්නේ මේ බලයේ විදිහට තියෙන වර්ගජ ප්‍රකාශනයේ බිඳුවක් වෙන අවස්ථාවේදී ලැබෙන x අගයන් දෙක මේ සමීකරණයේ සත්‍ය වෙන අවස්ථාවේ x අගයන් වෙන. ඒ කියන්නේ මේ සමීකරණේ විසඳුම් දෙකක් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රකාශනය බිඳුවට සමාන කරලා අපිට එක විසඳුම් දෙකක් හොයන්න පුළුවන්. එක් අවස්ථාවක්. එහෙනම් දෙවෙනි අවස්ථාවට අනුව මෙන්න මේ පාදයේ විදියට තියෙන වර්ගජ ප්‍රකාශනය එකක් වුණොත් අන්නේ දෙවෙනි අවස්ථාව මේ පාදයේ විදියට තියෙන වර්ගජ ප්‍රකාශනය එකක් වුණොත් අන්නේ අවස්ථාවේදීත් මේ සමීකරණය සත්‍ය වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වර්ගජ ප්‍රකාශනය අපි කරන්න ඕනේ එකට සමාන කරලා එතනින් වර්ගජ සමීකරණයක් ගන්න. එතනින් අපිට පිළිතුරු දෙකක් ගන්න පුළුවන්. අන්නේ අවස්ථාවේදීත් මේ වර්ගජ ප්‍රකාශනය සත්‍ය වෙනවා. මෙන්න මේ වර්ගජ ප්‍රකාශනය නෙමෙයි මෙන්න මේ සමීකරණයේ අවස්ථාවේදී සත්‍ය වෙනවා. එහෙනම් ඊට පස්සේ අපි සැලකුවොත් තුන්වෙනි අවස්ථාව සැලකුවොත් ඍණ එකේ ඉරට්ටේ බලයක් ඕනෑම ඉරට්ටේ බලයක් ඍණ එකේ ඕනෑම ඉරට්ටේ බලයක් එකක් වෙනවා. එහෙනම් අන්නේ අවස්ථාව සැලකුවොත් මෙන්න මේ පාදය විදියට තියෙන වර්ගජ ප්‍රකාශනය ඍණ එකට සමාන කළා. ඍණ එකට සමාන කළා. ඒ කියන්නේ ඍණ එකක් වෙන අවස්ථාවේදී මෙන්න මේ බලය විදියට තියෙන වර්ගජ ප්‍රකාශනයේ අගේ ඉරට්ටේ බලයක් වුණොත් මේක එකක් වෙනවා. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ පාදයේ විදියට තියෙන වර්ගජ ප්‍රකාශනයේ ඍණ එකට සමාන කළා එතනින් වර්ගජ සමීකරණයක් අරගෙන ඒ වර්ගජ සමීකරණයෙන් ලැබෙන විසඳුම් දෙක විදියට ලැබෙන x අගයන් මෙන්න මේ බලයේ විදියට තියෙන වර්ගජ ප්‍රකාශනය ආදේශ කරන් පස්සේ එතනින් ඉරට්ටේ සංඛ්‍යාවක් ආවොත් ඒ බලයේ ඉරට්ටේ වුණොත් මෙන්න ඒ අවස්ථාවේදී අපේ මෙන්න මේ සමීකරණය සත්‍ය වෙනවා. මේ සමීකරණයේ අවස්ථාවේදී සත්‍ය වෙනවා. එහෙනම් අපි මේ එක් අවස්ථාවේදී සමීකරණය විසඳගෙන බලමු. එහෙනම් පළවෙනි අවස්ථාව ගත්තොත් ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය එකක් වෙනවා කියන පළවෙනි අවස්ථාව ගත්තොත් එහෙනම් අපිට කරන්න තියෙන්නේ මේ බලයේ විදියට තියෙන වර්ගජ ප්‍රකාශනය බිඳුවට සමාන කරලා x අගයන් හොයන එක. මේ අවස්ථාවේදී මේ සමීකරණය කියන්නේ මේ සමීකරණේ සත්‍ය වෙනවා. එහෙනම් මේ වර්ගජ ප්‍රකාශනයේ විදියට එන වර්ගජ ප්‍රකාශනයේ සාධක කැඩෙනවා x ඍණ 7 සහ x ඍණ 6. එහෙනම් ওই දෙක වෙන වෙනම බිඳුවට සමාන කරාන් පස්සේ එහෙනම් x සමානයි 7 සහ x සමානයි 6 කියලා අපිට උත්තර දෙක ලැබෙනවා. එහෙනම් ඊළඟට අපි දෙවෙනි අවස්ථාව සලකමු. දෙවෙනි අවස්ථාව ගත්තම් මෙන්න මේ ඒ කියන්නේ පාදයේ බලය ඒ කියන්නේ ඕනම එකේ ඕනෑම බලයක් එකක් කියන අවස්ථාව සැලකුවාන් පස්සේ එහෙනම් මෙන්න මේ පාදයේ විදියට තියෙන වර්ගජ ප්‍රකාශනයේ එකට සමාන කරන් පස්සේ ලැබෙන වර්ග සමීකරණය අපි ගන්න ඕන. අන්න එතනින් ලැබෙන උත්තර දෙක එතනින් ලැබෙන වර්ගජ සමීකරණය විසඳගෙන ලැබෙනවා අපිට විසඳුම් ලැබෙනවා x සමානයි 5 සහ x සමානයි 2 කියලා. එහෙනම් මෙතනින් ලැබෙන x සමානයි 5 සහ x සමානයි 2 දැම්මන් එන මෙන්න මේ පාදයේ විදින වර්ගජ ප්‍රකාශනය එකක් වෙනවා. ඒ කියන්නේ එකක් වෙනවා කියන්නේ මෙන්න මේ සමීකරණය සත්‍ය වෙනවා. මේක මොනාගේ වුණත් මේක එකක් වෙනවා නම් මේ සමීකරණය සත්‍ය වෙනවා. එහෙනම් අපිට මේ සමීකරණේ විසඳුම් දෙකක් විදිහට x සමානයි 5 සහ x සමානයි 2 ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඊළඟ අවස්ථාවේදී මෙන්න මේකෙදි නම් අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒ කියන්නේ මේ අපි බලය විදියට බලය විදියට එන්න ඕන අනිවාර්යෙන් ඉරට්ටේ සංඛ්‍යාවක්. එහෙනම් මේ ඍණ එකට පාදය ඍණ එක වෙලා බලය ඉරට්ටේ සංඛ්‍යාවකුත් අනිවාර්යෙන් එකක් වෙනෝනේ මේ අවස්ථාවට අනුව. එහෙනම් අපි ඉස්සෙල්ලා මෙන්න මේ පාදයේ විදියට තියෙන වර්ගජ ප්‍රකාශනයේ ඍණ එකට සමාන කරලා වර්ගජ සමීකරණයක් අරගෙන එතනින් මේ වර්ගජ සමීකරණය විසඳගෙන ලැබෙන විසඳුම් දෙක අපි ආදේශ කරලා බලන්න ඕනේ මේ බලය විදියට තියෙන වර්ගජ ප්‍රකාශනයක. ආදේශ කරන් පස්සේ අන්නේ වර්ගජ ප්‍රකාශනය
ඉරට්ටේ සංඛ්‍යාවක් වුණොත් මේ අන්නේ අවස්ථාවේදී මේ සමීකරණය සත්‍ය වෙනවා. එහෙනම් ඔන්න එහෙනම් මේ අපි ඍණයකට සමාන කරා මෙන්න මේ පාදයේ විදිහට වර්ගජ ප්‍රකාරය ඍණයකට සමාන කරා. ඉතින් අපිට වර්ගජ සමීකරණයක් ලැබුණා. ඒ වර්ගජ සමීකරණයේ සාධක විදිහට ලැබෙනවා x ඍණ 3 සහ x ඍණ 4. එහෙනම් ඒක විසඳුවන් පස්සේ අපිට ලැබෙනවා x = 3 සහ x = 4. දැන් මේ උත්තර දෙක x = 3 සහ x = 4 කියන උත්තර දෙක අපිට කෙලින්ම පිළිගන්න බෑ. මේ x = 3 වෙනකොට සහ x = 4 වෙනකොට මෙන්න මේ බලය විදියට තියෙන වර්ගජ ප්‍රකාශනය මෙන්න මේ කොන්දේසිය සපුරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ මම 2k කියලා දාලා තියෙන ඉරට්ටේ සංඛ්‍යාවක් සංකේතවත් කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ බලය විදියට තියෙන වර්ගජ ප්‍රකාශනය ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. අන්නේ කොන්දේසිය සපුරුවොත් විතරයි අපිට මෙන්න මේ උත්තර දෙක මේ සමීකරණය විසඳුම් විදියට පිළිගන්න පුළුවන්. එහෙනම් අපි අන්නේ කොන්දේසිය පිළිපදිනවද කියලා බලන්න යන්න. එහෙනම් මේ වර්ගජ සමීකරණේ මම 2k විදියට දැක්ුවේ මෙන්න මේ තියෙන වර්ගජ ප්‍රකාශනය තමයි 2k කියන බලය. 2k කියලා මම සංකේතයක් ගත්තේ මේක ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න ඕන කියලා. මේක ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා හිතලා මං විසඳුවා. ඒකෙන් තමයි මම මේ 2k කියලා ගත්තේ. ඒ කියන්නේ 2 ගුණාකාරයක් වෙනවයි කියලා. ඉරට්ටේ සංඛ්‍යාවක් කියන්නේ 2 ගුණාකාරයනේ. එහෙනම් මෙන්න මේක ඉරට්ටේ ගුණාකාරයක් කියලා හිතලා මම හැදුවා. එහෙනම් මේ ඉරට්ටේ ගුණාකාරයක් කියලා හැදුවනම් මම දැන් ඒක ඉරට්ටේ ඒ කොන්දේසිය දාගෙනනේ මං හැදුවේ. එහෙනම් මේ කොන්දේසිය සපුරන්න ඕන. දැන් මේ ලැබෙන විසඳුම් දෙක x = 3 සහ x = 4 ආවනේ මට. අන්නේ අවස්ථා දෙකේදී ඒ කොන්දේසිය සපුරන්න. එහෙනම් මට මේ x = 3 සහ x = 4 මෙන්න මේකට ආදේශ කරලා බලන්න ඕන මම. මෙන්න මේ කියන්නේ මෙන්න මේකට ආදේශ කරනවා. මේකට ආදේශ කරන් පස්සේ ඒක ඉරට්ටේ සංඛ්‍යාවක් වුණොත් මට මේ පිළිතුරු දෙක පිළිගන්න පුළුවන්. එහෙනම් මම x = 3 අවස්ථාව සැලකලා අන්න ඒක මේක ආදේශ කරලා බැලුවා. බැලුවාන් පස්සේ මට ආව 12 ආවා. 12 කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. එහෙනම් x = 3 කියන විසඳුම මට පිළිගන්න පුළුවන් මේ සමීකරණයේ විසඳුමක් ලෙස. එහෙනම් x = 4 මම බැලුවා. 4 බැලුවම මේකට ආදේශ කරන් පස්සේ මට එනවා 16. 16 කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. එහෙනම් මට මේ වර්ගජ මේ සමීකරණේ මේ සමස්ත සමීකරණේ මට විසඳුමක් විදිහට x = 4 ගන්න පුළුවන් මේක ඉරට්ටේ සංඛ්‍යාවක් නිසා. එහෙනම් අපිට අවසාන වශයෙන් මෙන්න මේ සමීකරණයේ විසඳුම් විදිහට ලැබෙනවා x = 7 x = 6 5 2 3 4 කියලා විසඳුම් 6ක් මට ලැබෙනවා. ඒ කියන්නේ අවස්ථා 3කට අනුව මම හැදුවා. ඒ අවස්ථා 3ේදී වර්ගජ සමීකරණ 3ක් ආවා. ඒ සමීකරණ 3න් ආව වර්ග සමීකරණ 3න් ආව පිළිතුරු 6ම සත්‍ය වුණා මෙන්න මේ වර්ග සමීකරණය. එහෙනම් තවත් චැලෙන්ජ් එකකින් මේ වගේම ගණන් ගැටලුවකින් ආයි දවසක හමු වෙන්න බලාගෙන ඉන්නේ. දැන් අපි සමුගමු.